දෙනාම දන්නවා ශ්‍රී ලංකාවේ මාර්තු 11 වෙනිදා 2020 මාර්තු 11 වෙනිදා පළවන කොවිඩ් ආසාදිතයා සොයා ගැනීමෙන් අනතුරුව කොවිඩ් පාලනය කිරීම සඳහා කළ යුතු සියලුම ක්‍රියාමාර්ග අපි සියලුම මාධ්‍යවේදීන් වෙත විවිධ අවස්ථාවලදී ලබා දීලා මේ රටම දැනුවත් කරනු ලැබුවා. ඒ අනුව අප්‍රේල් මාසේ 30 වෙනිදා වන විට අවසාන සමාජයෙන් සොයාගත් කොවිඩ් ආසාදිතයා අපි සොයාගත් අවසාන දිනය වුණේ අප්‍රේල් මාසේ 30 වෙනිදා. ඊන අනතුරුව ශ්‍රී ලංකාව තුළ සොයාගත් කොවිඩ් ආසාදිතයන් විශේෂයෙන්ම පැමිණියේ නාවික හමුදායේ අපේ අයවලුන් සහ අනිකුත් විදේශ රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් PCR පරීක්ෂණවලදී තහවුරු වුණු කොවිඩ් ආසාදිතයන් හැටියට තමයි. නමුත් මේ මාස මේ ජූලි මාස 7 වෙනිදා යම්කිසි තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රථම වරට නැවත වතාවක් මේ විදේශ රටවල් වලින් ආපු ශ්‍රී ලාංකිකයන්ගෙන් හැරුණුකොට ප්‍රථම වතාවට හමු වෙනවා 7 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය තුලදී වැලිකඩ බන්ධනාගාරය තුල කරන ලද PCR පරීක්ෂණයකදී සොයාගත් කොවිඩ් ආසාදිතයෙක් සොයාගනු ලබනවා. ඉතින් මේ තත්ත්වය සහ මේ දක්වා වූ අද දක්වා වූ කාල පරාසය තුල මේ සිදුවෙමින් පවතින තත්ත්වය ශ්‍රී ලංකා වාසී ජනතාවට පැහැදිලි කිරීමක් වශයෙන් තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාවක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විසින් කඳවනු ලැබුවේ. ඒ අනුව අපගේ අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අල්ජාසිං මැතිතුමනත් මේ සම්බන්ධව විශේෂම කටයුතු කරන වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ගිනිගේ මැතිතුමත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් මේ සම්බන්ධව සම්බන්ධ වෙනවා. ප්‍රථමයෙන් මේ සම්බන්ධව කළ යුතු කිය යුතු කාරණා සම්බන්ධව මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඉන්නතු අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් ගිනිගේ මැතිතුමත් වෛද්‍යවරයාත් ඉන්නවා. පසුව අපි පැහැදිලි කිරීම වලින් පසුව ඔබට අවශ්‍ය ප්‍රශ්න කිසි තිබෙනවා නම් ඒ ප්‍රශ්න ඇසීමට අපි අවස්ථාවක් ලබා දෙන්නම්. දැන් මම කිව්වාගේ 7 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය තුලින් ප්‍රථම කොවිඩ් ආසාදිතෙක් අපි සොයාගනු ලබනවා මේ විදේශ රටවල් වලින් ආපු කට්ටියට අමතරව. මේ අවස්ථාවේදී මොවුන් මේ පුද්ගලයා සොයා ගැනීමත් සමගම වැලිකඩ බන්ධනාගාරය තුල 312ක පමණ සංඛ්‍යාවකගේ PCR පරීක්ෂණ මම හිතන්නේ ගණන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නැවත අවශ්‍ය නම් කියයි අවශ්‍යතාවයක් තිබෙනවා නම් 312ක පමණ සංඛ්‍යාවකගේ වහාම PCR පරීක්ෂණය භාජනය කරනු ලබනවා. ඒ PCR පරීක්ෂණය භාජනය කරන් පස්සේ ඇත්තටම අර එක්කෙනා හවුවෙන්නේ එතන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආපු පුද්ගලයෙක් නැවත කන්දකාඩු වෙත රැගෙන යාමට ප්‍රථම අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණය කළ යුතුව තිබෙනවා. ඒ අනුව 40 දෙනෙක්ට කරන් පස්සේ ඒ 40 දෙනාගෙන් එක්කෙනෙක් පොසිටිව් වෙනවා. ඊටු 39 දෙනා නෙගටිව් වෙනවා. ඉතින් මේ සමග තමයි මේ දෙවනි වතාවට නැත්තම් මේ අවස්ථාවේදී මේ කතිකාව අපි ආරම්භ කරන්නේ. එතකොට මම ඉස්සල්ලාම පැහැදිලි කරන්නම් කොහොමද මේ බන්ධනාගාරය තුල අද දක්වා වූ කාල සීමාවේ වෙච්ච දේ ඉන් අනතුරුව කන්දකාඩු වෙනම අරගෙන පැහැදිලි කරන්නම්. එතකොට බන්ධනාගාරය ගත්තන් පස්සේ බන්ධනාගාරයේ මේ 7 වෙනිදා හමු වෙනවා. ඊට පස්සේ ඉතුරු කට්ටිය යනවා කන්දකාඩු වලට. බන්ධනාගාරය තුල 312 දෙනෙක් පරීක්ෂණය භාජනය කරනවා. ඒ කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය නොවූ බවට තහවුරු වෙනවා. ඒත් එක්කම දැන් මේ බන්ධනාගාරයේ මේ පුද්ගලයා බන්ධනාගාරයට එන්නේ 27 වෙනිදා. එන්නේ පළවෙනිදා මොහුට නඩුවක් තිබෙනවා කොළඹ. ඒක මේ ස්කයිප් තාක්ෂණය අනුව තමයි මේ කටයුතු කරන්නේ උසාවි කටයුතු කරන්නේ සම්බන්ධව. නමුත් ඒ කරලා ඉවරලා 3 වෙනිදා මේ PCR පරීක්ෂණයකට මොහු භාජනය කරනවා නැවත යවන්න ඉස්සෙල්ලා. ඒ අනුව තමයි මේ 7 වෙනිදා හමුවන්නේ. එතකොට මේ ඔහු සමග 27 වෙනිදා සහ මේ 4 වෙනිදා දක්වා කාලපරාසයේ හිටපු අයවලුන් තමයි ඉස්සෙල්ලාම අපි මේ බන්ධනාගාරය තුලදී PCR පරීක්ෂණ වලට භාජනය කරන්නේ. එතකොට ඒ කට්ටිය ඔක්කොම නෙගටිව් හැටියට එනවා කොවිඩ් ආසාදනය නොවූ බවට තහවුරු වෙනවා. ඊළඟට මේ කාල සීමාව තුලදී තවත් 242 දෙනෙකු මේ බන්ධනාගාරයේ මේ කාල පරාසයේ ඉඳලා වෙනත් බන්ධනාගාරවලට මාරු වෙලා ගියපු වෙනත් බන්ධනාගාරවලට යවපු රැඳවියන් සිටියා. ඉතින් ඒ අවස්ථාවේදී අපි කරපු වැඩේ ඒ කට්ටියත් පරීක්ෂණ වලට භාජනය කරන අතරම
මේ අවස්ථාවේදී අර ඒ බන්ධනාගාරයේ ටෙස්ට් කරපු කට්ටියගෙන් අපි 204 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක්. ඒ කියන්නේ මේක ඉන්නවා ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ ස්ටාෆ් එක වෙනමත් රැඳවියන් 204 දෙනෙකු අපි PCR ටෙස්ට් කරත් නැවත අපි ඔවුන් පූනානි ශ්‍රී ලංකා යුද හමුදාව තුළ පවත්වාගෙන ලබන නිරෝධායන මධ්‍යස්ථානයකට ඔවුන් යොමු කරනු ලැබුවා. නමුත් මේ අරන් ගිය අයවලුන් බන්ධනාගාර නිලධාරීන් යටතේ යුද හමුදා පරිශ්‍රයක් වුණත් බන්ධනාගාර නිලධාරීන් යටතේ තමයි මොවුන්ව මේ නිරෝධායනට ලක් කිරීමට කටයුතු කරනු ලැබුවේ. ඒත් එක්කම අර මම කියපු ආකාරයෙන් වෙනත් බන්ධනාගාරවලට යවපු ඉතුරු 242 දෙනාත් මේ ආකාරයෙන්ම වහාම නිරෝධායන කටයුතු වලට නියැලීමට අපි කටයුතු කරනු ලැබුවා. ඒත් එක තව දෙයක් මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා. මේ බන්ධනාගාරයේ මේ කියපු කාලපරාසයේ හිටපු තවත් රැඳවියන් 62 දෙනෙකු ඒ බන්ධනාගාර අධිකරණ වල ගරු අධිකාරණ වලින් ලබා දුන් නියෝග මත ඔවුන් නික්ම යන කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් මේ නික්ම ගියපු කණ්ඩායමත් වහාම අපි මේ අයවලුන්ව මේ තත්ත්වයත් එක්ක වහාම ගෙන්වාගෙන මේ වෙන විට ඒ කියන්නේ වැලිකඩින් 39 දෙනෙකුත් ඊළඟට ඉතුරු සංඛ්‍යාව අනිත් අයන් වලිමුත් බන්ධනාගාරවලින් නිදහස් වෙලා හිටියා. ඒ කට්ටියත් මේ තත්ත්වය පාලනය කරගන්න ඕන හින්දා ඒ කට්ටියත් මේ වන විට අපි ගෙනල්ලා දැනට අපි නිරෝධායනට ලක් කළා. ඔවුන් නිරෝධායන වෙමින් ඉන්න ස්ථාන දෙකක ඔවුන් නිරෝධායන වෙමින් තිබෙනවා. එතකොට වැලිකඩ බන්ධනාගාරයේ ඒ ගත යුතු කියලුම ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. ඊට අමතරව තවදුරටත් වැලිකඩ බන්ධනාගාරය තුල සෞඛ්‍යාංශ විසින් තවදුරටත් PCR පරීක්ෂණය එදායින් පසුවත් කරගෙන ආවා. මේ කරගෙන එද්දී ඊයේ දිනේදී තවත් එක් ආසාදිතයෙක් සොයාගනු ලබනවා. දැන් මේ ආසාදිතයා කොහෙන්ද බැලුවම අර පළවෙනි හිටපු වාට්ටුවේ හිටපු එක්කෙනෙක් එයා පළවෙනිදා වෙද්දී ඔහු වෙනත් රාජකාරියකට යෙදවෙනවා. ඇත්තට මෙතන අතට කෑම බෙදන වගේ රාජකාරියකට යෙදවෙනවා. ඔහු එතනින් නික්ම ගිහිල්ලා හිටියත් ඔහු මේ වැලිකඩ බන්ධනාගාරය තුල අනිකුත් රැඳවියන් වෙත කරන ලබන PCR පරීක්ෂණයකදී තමයි මොහුව මේ ආකාරයෙන් ඊයේ දිනේ තහවුරු වෙන්නේ. ඉතින් ඒ අනුව එතන හිටපු සියලුම කණ්ඩායම් දැන්ට නිරෝධායන ලක් කළා. මේ වනට ඔමුත් PCR පරීක්ෂණ වලට භාජනය කරමින් සිටිනවා. ඉතින් වැලිකඩ බන්ධනාගාරය තත්ත්වය මම ඉස්සෙල්ලාම කිව්වේ. ඉතින් ඒ පැහැදිලි වෙනවා ඇති. වැලිකඩ බන්ධනාගාරයේ තත්ත්වය අපි මේ ආකාරයෙන් පාලනයකට අරන් තිබෙනවා. ඒත් එක්ක තමයි මේ අවස්ථාව වෙන විට අපි මේ 7 වෙනිදා ලංකා වැලිකඩ බන්ධනාගාරය තුල එක් කොවිඩ් ආසාදිතයෙක් හමු වන අවස්ථාවේදී මේ කොවිඩ් ආසාදනය කොහෙන්ද බැලුවම මේ පුද්ගලයා ආසාදනය වෙන්නේ කොහෙන්ද මේ පුද්ගලයා ආවේ කියලා මේ පුද්ගලයා එතකොට එන්නේ කන්දකාඩු පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් බවට තහවුරු වෙනවා. ඒ යන්න ඉස්සලා තමයි මේ PCR පරීක්ෂණය කරන්න හේතු වුනේ. ඉතින් දැන් මේ කන්දකාඩු වල තියෙන ස්වභාවයත් පැහැදිලි කළ යුතුවම තිබෙනවා. කන්දකාඩු කිව්වම අපගේ මතකයට එන්නේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය. දැන් කන්දකාඩු වල නිරෝධායන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් තියෙනවා කන්දකාඩු වලට. ඊට යාබදව තියෙනවා ඊට ඉදිරියෙන් පිහිටි භූමියක තිබෙනවා කන්දකාඩු වල අධිකරණ අමාත්‍යාංශයෙන් පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්. ඊට අමතරව ඊටත් එහැන් තවත් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගොවිපලකුත් තිබෙනවා. මේ ආකාරයෙන් කන්දකාඩුකම කඳවුරු 3ක් හැටියට තමයි තිබෙන්නේ. දැන් අපි දකිනවා ඊයේ විශේෂයෙන්ම මේකෙදී සමහර කට්ටිය මේ පටලගෙන හිතනවා මේ නිරෝධායන මධ්‍යස්ථානයේ මේ සිදුවීම තියෙන්නේ මේක මේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල වෙච්ච සිදුවීමක් නෙමෙයි. දැන් මේ හමු වෙන COVID-19 ආසාදිතයන් හමු වෙන්නේ කන්දකාඩු වල තිබෙන අධිකරණ අමාත්‍යාංශයේ යටතේ තිබෙන පුනරුත්ථාපන අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙකු යටතේ පුනරුත්ථාපන අධ්‍යක්ෂක ජෙනරාල් වරයා යටතේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක. දැන් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙත රැඳවියන් පැමිණෙන්නේ අධිකරණ නියෝගයකින් අධිකරණයෙන් මේ ආකාරයට පුනරුත්ථාපනය කරන්න කියන අයවලුන් තමයි මේ මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලබන්නේ. විශේෂයෙන් අපි කියව යුතුයි ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ මත්වෝ දුර සම්බන්ධයෙන් විශාල කතිකාවන් තිබෙනවා. විශාල
ප්‍රශ්නයක් වෙලත් තියෙනවා ශ්‍රී ලංකාවට මේ මත්වදුර විශේෂයෙන්ම මේ සමහර දෙමාපියන්ට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ ළමයි සම්බන්ධයෙන් ඒත් එක්කම බිරින්දෑවරුන්ට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා තමුන්ගේ ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. ඉතින් ඒකින්ද තමයි මේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච සමහර පුද්ගලයන් රටේ මේ සමාජයේ හොඳ පැත්තට රැගෙන ඒම සඳහා තමයි ගරු අධිකරණය විසින් මේ ආකාරයෙන් මොවුන්ව පුනරුත්ථාපන එකට යොදවන්න කටයුතු කරලා තිබෙන්නේ. එතකොට ලංකාවේ තිබෙන විශාලතම පුනරුත්ථාපන කඳවුර තමයි මත්ද්‍රව්‍ය වෙනුවෙන් තිබෙන ප්‍රධානතම සහ විශාලතම කඳවුර තමයි මේ කන්දකාඩු වල පිහිටලා තිබෙන පුනරුත්ථාපන කඳවුර. දැන් මේ පුනරුත්ථාපන කඳවුරෙන් ඉන්නවා මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටියට විවිධ තව මත්ද්‍රව්‍ය වලට පමණක් නෙවෙයි විවිධ අනිකුත් නඩු වලට සම්බන්ධ වෙච්ච අලුත් ඉන්නවා. ඉතින් මේ කට්ටිය තමයි මේ ආකාරයෙන් මේ පුද්ගලයාත් මේ ආකාරයෙන් වැලිකඩට ආපු පුද්ගලයෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ. දැන් මේක ගත්තන් පස්සේ කන්දකාඩු නිරෝධ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ගත්තම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කඳුරු දෙකක් හැටියට තමයි පවත්වාගෙන යනු ලබන්නේ. එකක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කියලා හඳුන්වනවා. ඒත් එක මේ දවස්වල නම එනවා ඇති කන්දකාඩු පිහිටි නැත්තම් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය කියලා ඊට කිලෝමීටර් කිහිපයක් එහැම් තියෙන සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය. මේ දෙකම අපි එකට ගත්තොත් මේ දෙකේම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙන අයලුන් සහ එහි වෙන උපදේශකයන් සහ සහායකයන් සහ අනිකුත් අයලුන් සමග 1141 දෙනෙකු එතන ඉන්නවා මේ කඳුරු දෙකේම ඉන්න 1141 දෙනෙකු පමණ සිටිනවා. ඉතින් මේ 1140 දෙනා ගත්තන් පස්සේ අපි ප්‍රථමයෙන් මේ ප්‍රථම කොවිඩ් ආසාදිතයා සොයා ගැනීමත් සමගම මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් 450ක වගේ සංඛ්‍යාවක ප්‍රථම දිනේම අපි PCR පරීක්ෂණය කරුන් ලබනවා. ඒකෙන් පළවෙනියටම අපිට 56 දෙනෙකු පළවෙනි දිනේදී හමු වෙනවා කොවිඩ් ආසාදිතයන් හැටියට. ඒ 56 දෙනාට අමතරව එක් කාන්තාවක් උපදේශක කාන්තාවක් නාත්තන්ඩිය ප්‍රදේශයේ මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේ නිමාඩු ගොස් හිටපු උපදේශික කාන්තාවකුත් මේ ආකාරයෙන් නාත්තන්ඩිය ප්‍රදේශයේදී කොවිඩ් පොසිටිව් වෙලා සොයා ගන්න ලබනවා. ඒ අනුව 57 දෙනෙක් තමයි පළවෙනිම සොයා ගන්න ලබන්නේ. මේකේ ගත්තන් පස්සේ මේ ආසාදිත කාන්තාව ගැන කතා කරොත් ඊළඟට මේ ආසාදිත කාන්තාව ආසාදිනුනම් පස්සේ ඒ ගෙදර දෙමාපියන් එක්ක දෙදෙනෙක් එක්ක පමණයි අම්මයි තාත්තත් එක්ක ජීවත් වෙන්නේ. අසල නිවාස කීපයක් තිබ්බා. මේ අම්මයි තාත්තයි දෙන්නගෙම PCR පරීක්ෂණය කරා. තාත්තගේ මම හිතන්නේ මේ වෙනටත් ඇවිල්ලා තියෙනවා නෙගටිව් කියලා. ඒත් එක්ක අසල්වැසි තිබ්බ ඔහු ගමන් කරා කියන ඈ ගමන් කරා කියන ඒ නිවෙස් කීපයක හිටපු අයලුනුත් දෙමාපියනුත් සියලු දෙනාම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මොවුන්ව රැගෙන ගොස් මේ වන විටත් ඔවුන්ව නිරෝධායනට යොමු කරලා තිබෙනවා. එතකොට මේ කාන්තාවගේ ඒ කතිකාව ඒත් එක්ක ඒක තිබෙනවා. ඊට අමතරව සමහරලාට ඔබලා ප්‍රශ්න අහයි කතා තිබ්බා වෛද්‍යවරියක් කියලා තිබ්බා මෙතන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය කියලා තිබ්බා අතරමඟ ගමන් ගියපු ඒ සම්බන්ධයෙන් පසු අපි ගැන කතා කරා. නමුත් මේ සම්බන්ධයෙන් ඇය වෙත ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි මේ ආකාරයෙන් අරන් තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ගත්තන් පස්සේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අර කිව්වා වගේ පළවෙනි කණ්ඩායමක් කරා. නමුත් මේ වන විට මේ 1141න් සාමාන්‍යයෙන් 220ක් ඇරෙන්න අනිත් සියලුම අයවලුන්ගේ PCR පරීක්ෂණ අපි මේ වන විට කරලා තිබෙනවා. ඊට අමතරව තව සුළු සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සංඛ්‍යාව අද දිනේ මේ වෙන විට කරමින් සවන අර කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් ඒ අරුණම පොදුවේ ගත්තම 275කට කට්ටියක් අමතරව අනිත් සියලු දෙනාගේම PCR පරීක්ෂණ මේ වෙන විට කර අවසන්. එතකොට මේ අයවලුන්ගෙන් මේ වන විට ඊයේ වෙනකොට හමුණු කොවිඩ් ආසාදිතයන් මේ මධ්‍යස්ථානයේ සියලුම දෙනා අපි වෙනම රෝහලක් තනලා ඒකට දාන්න ගියා. ඒ ගැන අපි නැවත කතා කරමු. එතකොට දැන් මේ කොවිඩ් ආසාදිතයන් හමු වෙන කට්ටිය ඔක්කොම දැන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල. ඉතින් ඒ හමු වෙන සියලු දෙනාම මේ අවස්ථාව වෙන විට අර කාන්තාව හැරුණකොටගෙන
අනිත් අයවලුන් මේ වනටත් කන්දකාඩු පිහිටි රෝහල වෙත ඇතුළත් කරලා තිබෙනවා. ඒත් එක්ක අද දිනේදී නැවත වතාවක් වෙනවා රාජාංගණයෙන් එක් පුද්ගලයෙකු උපදේශකයෙක් නැත්තම් පුද්ගලයෙක් වෙනම හමු වෙනවා කියලා කතිකාවක් ආපහු වෙනවා. මේ රාජාංගණයේ හමු වෙන පුද්ගලයා ඇත්තටම මේ පුද්ගලයා රාජකාරී කරන කඳවුරේ ඉඳලා මේ ස්ථානයට යනවා පළවෙනිදා යම්කිසි උපදේශන රාජකාරියකට ගිහිල්ලා ඔහු දෙවෙනිදා කන්දකාඩු උපදේශන රාජකාරී කළා දෙවෙනිදා උදෑසන නැවත එනවා අනුරාධපුරයේ මේ ස්ථානයට. නමුත් මෙතුමා ඇවිල්ලා එදා හන්දෑවෙම කඳුරට ඇතුළත් වෙන්නේ නැහැ අනුරාධපුර තිසාවැල කඳුරට. නමුත් ඔහුගේ පවුලේ සින මරණයක් සිදුවීමක් හේතුවෙන් ඔහු වහම ඒ මරණයට සම්බන්ධ වෙන්න යනවා රාජාංගණයට. එතකොට මොහු රාජාංගණයේ ආය 5 කියන ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. එතකොට මෙතුමාගේ මේ මරණය දෙවෙනිදා හැන්දෑවේ වුණන් පස්සේ මේ මරණය තුන්වෙනිදා මම හිතන්නේ ආදාහන කටයුතු කරනු ලබනවා. යාය 3 ප්‍රදේශයේ තමයි මේ මරණය තියෙන්නේ. මොහු යාය 5 ප්‍රදේශයේ කිලෝමීටර් 2ක වගේ කිලෝමීටර් 5ක වගේ දුරක් තියෙන ප්‍රදේශයක තමයි මේ තත්ත්වය තිබෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් ගත්තන් පස්සේ මෙතුමාගේ කොන්ටැක්ට්ස් මෙතුමා සහ මෙතුමාගේ ළමයි දෙන්න පොසිටිව් උනායි කියන වාර්තාව තමයි මේ සඳහන් කරලා තිබ්බේ. දැන් එක ළමයෙක් වයස 11ක් පමණ 5 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්න ළමයෙක් අනිත් ළමයට වයස අවුරුදු 1කමාරක් පමණ වෙනවා. එතකොට ළමයා අවුරුදු 1කමාර ළමයි ප්‍රශ්නයක් නැහැ. දැන්ට භාර්යාවගෙත් PCR පරීක්ෂණයක් කරලා තිබෙනවා. නමුත් 11 ළමයා ගත්තම මේ ළමයා යනවා 4 වෙනිදා 6 වෙනිදා 7 වෙනිදා පන්ති වගේකට යනවා. මේ පන්ති වලට යන්නේ ඒ ප්‍රදේශයේ ට්‍රැක් 1 කියන ප්‍රදේශයේ තියෙන පාසලක තමයි මේ ළමයා ඉගෙන ගන්නෙ. ඉතින් අර දන්නවා මේ දවස්වල 5 වෙනි වසරේ මේවා පටන් ගන්න ඉඳලා මේ ස්ථානයට යනවා ට්‍රැක් 1 තියෙන විද්‍යාලයකට. එතන මෙයාගේ පන්තියේ ඉන්නේ ළමයි 70ක පමණ සංඛ්‍යාවක්. ඉතින් මේ 70 මේ වන විටත් අපි හොයාගෙන මේ කට්ටිය මේ වන විටත් ස්වයං නිරෝධායන්ට නැත්නම් නිවෙස්වල නිරෝධායන්ට මේ වෙනටත් ලක් කරලා ඉවරයි. ඉතින් ඒකින්ද අපි මේ වෙනට බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ PCR පරීක්ෂණය මේ අවස්ථාවේදීම කිරීමට හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් කියයි දින 10ක් වගේ කාල සීමාවක් තියාගන්න ඕනේ මේ PCR පරීක්ෂණවල සත්‍යතාවය ඇත්තටම සොයා ගන්න. ඉතින් ඒකින්ද ඔවුන්ව නිරෝධායන් ලක් කරලා තිබෙනවා. මේ තත්ත්වයක් අපි මේ වෙනට පාලනය කරගෙන තිබෙනවා. මේ පුද්ගලයාගේ මරණ ගෙදරට තුන්වෙනිදා සමස් භාගයේ පැවැත්වෙන මේ මරණ ගෙදරට 150ක පමණ සංඛ්‍යාවක් පැමිණලා තිබෙනවා. ඒ 150වම අපි හොයාගෙන තියෙනවා. ඒ 150ට අපි ස්වයං නිරෝධායන ලක් කරන්න අපි මේ වෙනකොට කටයුතු සිද්ධ කරලා තිබෙනවා. ඒත් එක්කම ඔහුගේ ඒ මරණය සම්බන්ධ වූ දාණය තිබිලා තියෙන 6 වෙනිදා එදා මේ ස්ථානෙට තව 80ක පමණ කණ්ඩායමක් පැමිණෙනවා. මේ 80ත් අපි හොයාගෙන තියෙනවා නම් වශයෙන් ඒ කට්ටියටත් මේ වෙන විට දැනුම් දීලා තිනවා. දැනුම් දෙමින් පවතිනවා. මොවුනුත් අපි නිරෝධායන ලක් කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් කන්දකාඩු වලින් පිටත තිබෙන තත්ත්වයන් ඔය ආසාදිතයන් හමුවුණු දෙක සම්බන්ධයෙන් පැහැදිලි කරේ මං. කන්දකාඩු තුල ගත්තන් පස්සේ කන්දකාඩු මම කිව්ව ආකාරයට අර ඊටමත් සුළු 220ක සංඛ්‍යාවටත් හේතුවක් උනේ කන්දකාඩු වල හිටපු 144 දෙනෙකු අපි සේනපුර කියන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත පළවෙනිදා අරන් යනු ලබනවා. නමුත් ඒ අරංගිය කට්ටිය 144 දෙනාගේම මේ වනට PCR පරීක්ෂණ කරලා ඉවරයි. නමුත් ඔවුන් සමග ගැටෙන 220ක කණ්ඩායමක් ඉන්නවා. නමුත් ඔවුන් මේ අවස්ථාවේද PCR පරීක්ෂණ කළා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඔවුන්ගේ අර දින ගාන එනකන් තමයි ඒකයි ඔවුන්ගේ PCR පරීක්ෂණය නොකරන්න හේතු වෙලා තිබෙන්නේ ඒ කාරණේ හින්දා පමණයි. ඉතින් ඒ අරුණම නැත්තම් PCR පරීක්ෂණ සම්බන්ධයෙන් නැත්තම් අපිට ගැටලුවක් ඇති වෙලා නැහැ. එතකොට මේ PCR පරීක්ෂණයෙන් තහවුරු වුණු කොවිඩ් ආසාදිතයන් සියලු දෙනාම දැමීම සඳහා 17 වෙනිදා මේක හමුනත් එක්කම ඊට පහුවෙන්දාම කන්දකාඩු පිහිටි යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය ස්ථානයක් අපි COVID-19 ප්‍රතිකාර කිරීමේ රෝහලක් බවට අපි ඒක පරිවර්තනය කරනු ලබනවා. ඊට හේතු වෙලා තිබ්බේ අපිට මේ පළවෙනි ආසාදිතයා හමු වෙලා කන්දකාඩු බව තහවුරු වුණ වෙලාව අවස්ථාවේදී ඒ තිබෙන ස්වභාවය ඒ තිබෙන තත්ත්වය අනුව හැංගී ගියා යම් කිසි ආකාරයෙන් විශාල ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් හමු වුණොත් නැත්තම් මේ කොවිඩ් ආසාදිතයන් සියලු දෙනාම කොළඹ සහ අනිකුත් රෝහල් වලට අපිට රැගෙන එන්න සිදු වෙනවා.
ඒකත් යම් කිසි තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේක එතනම පිහිටි එම ස්ථානයට නුදුරින් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් යටතේ විශේෂයෙන්ම මේ ඉස්සල්ලත් අපි වැලිකන්දේ මේ ආකාරයෙන්ම රෝහලයකට පරිවර්තනය කරනු ලැබුවා. ඒ වෛද්‍යවරුන් යටතේම මේ ආකාරයෙන් කන්දකාඩු රෝහලක් මේ වනට පවත්වාගෙන යනු ලබනවා. දැන් අපි දන්නවා සමහර කට්ටිය අහනවා ඇයි මෙච්චර රෝහල් තියෙද්දි ඇයි අපි මේ තවත් රෝහලක් කන්දකාඩු වලම පවත්වාගෙන යන්න හේතුව කියලා. අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ඇවිල්ලා සාමාන්‍ය පුද්ගලයන් අතර ඉන්න කොවිඩ් ආසාදිතයෝ නෙමෙයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ ඔක්කොම ඇවිල්ලා පුනරුත්ථාපනය වෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුනරුත්ථාපනය වෙමින් සිටින කණ්ඩායමක්. ඉතින් මේ කණ්ඩායම හැසිරවීම ඒ කට්ටිය සමහර කට්ටිය ඔක්කොම වගේ උසාවියේ ගරු අධිකරණයේ නියෝග මත ස්ථානයේ ඉන්නේ. ඉතින් ඔවුන්ට එමනම් ආරක්ෂාව සපය අපි උදාහරණයක් ගත්තොත් මේ කට්ටිය IDH එකට ගෙනලා දැම්මොත් ගෙනාවොත් ප්‍රතිකාර කරන්න වෙනම ආරක්ෂාවක් සැපිය යුතුයි. එපමණක් නෙමෙයි මොවුන් හැන්ඩල් කරන්නත් හැකියාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මොවුන් යම්කිසි අවස්ථාවන් වලදී දවසේ අර සාමාන්‍ය පුරුදු හැසිරෙන ආකාරයෙන්ම හැසිරෙන්නේ නැති අවස්ථාවලුත් තිබෙනවා. ඒක අපි දැක්කා ඊයේ. ඊයේ සන්ධ්‍යා භාගයේදී අපි දැක්කා මේ රෝහල තුල සමහර අයවලුන් හැසිරෙන ආකාරයේ කට්ටිය දුවනවා. සමහර කට්ටිය ඊළඟ එක්කෙනාගේ මෙට්ට 4ම අරන් මෙට්ට 5ක් දාගෙන එක්කෙනෙක් බුදින අවස්ථාවක් තිබ්බා ඊයේ. ඉතින් ඒත් එක්ක අපි අර කියන මීටර එක දුර නැත්තම් ඒ කියන සමහර තියෙන දේවල් තියාගන්නකොට ඒකම තියාගන්න තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තුල වුණත් ඉතින් මේ වගේ තත්ත්වයන් තිබෙනවා. ඒකින තමයි මේක විශේෂිත වූ රෝහලක් බවට මේක පත් කරලා මේ කට්ටිය අපි බලා ගන්න ඕන හින්දා තමයි මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මම හිතන්නේ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා මේ සම්බන්ධයෙන් දැනුම් දෙයි. ඒත් එක්ක අපි පැහැදිලිව කියන්න ඕනේ මේ කන්දකාඩු ගත්තම කණ්ඩායම් 3ක් ඉන්නවා. ඒක කණ්ඩායමක් තමයි අර අපි කිව්ව නිමාඩු ගිය කණ්ඩායම. ඒ නිමාඩු ගිය සියලුම අයවලුන් මේ වන විට ගෙනල්ලා කටුකැලියාවේ වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළා. ඔවුන්ගේ PCR පරීක්ෂණ බහුතරයක් අපි කළ ඉවරයි. අද දිනේදී ඉතුරු කට්ටියගේ PCR පරීක්ෂණ අපි කරනු ලබනවා. දෙවන කණ්ඩායම තමයි අර උපදේශක රාජකාරී සඳහා සමහර අයවලුන් පිට තැන් වලින් එන කට්ටිය. ඉතින් ඒ කට්ටියත් මේ වන විට අපි ගෙනල්ලා ඉවරයි. ඒ සියලුම අයවලුන් ඒ කට්ටියත් මේ අවස්ථාවේදී නිරෝධායන වෙමින් පවතිනවා. කෙසේතත් ඔවුන්ගේ නිවෙස්වල ඉන්න අයවලුන්ට අපි ස්වයං නිරෝධායන නිවෙස් නිරෝධායන ලක් කරන්න මේ වෙනකටත් PHI මහතුරු කටයුතු සිද්ධ කරලා තිබෙනවා. මොකද PCR ටෙස්ට් වල වාර්තා එනතුරු ඒත් එක්ක තමයි ඒ කට්ටිය යම් කිසි ආකාරයෙන් එතන එක්කෙනෙක් හරි දෙදෙනෙක්ගේ හරි යම් කිසි පුද්ගලයන් සංඛ්‍යාවකගේ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදනය වුණොත් අපි අනිවාර්යයෙන්ම මේ පවුල් වල සියලුම අයවලුන් මේ ආකාරයෙන් රැගෙන ඒමට කටයුතු කරනවා. ඒ උපදේශක කණ්ඩායම් වල ඊට අමතරව තවත් කණ්ඩායමක් තමයි මේ හිටියේ 4 වෙනිදා මේ මාසේ 4 වෙනිදා මේ පුනරුත්ථාපන වෙන අයලුන්ව දැක බලා ගැනීමට ඔවුන්ගේ පවුල් වල අයට අවස්ථාවක් ලබා දීලා තිබ්බා. මීට හේතු උනේ මාර්තු මාසෙන් පස්සේ මේ පුනරුත්ථාපන අයලුන්ට සාමාන්‍ය මාසකට සැරයක් වෙලා බැලීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ඔවුන්ට මේ කොවිඩ් තත්ත්වය මත ඔවුන්ට පැමිණීමට හැකියාවක් ලබා දීලා තිබෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව මේ මාසේ 4 වෙනිදා මේ ආකාරයෙන් ඔවුන්ට අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව 116 දෙනෙකු ගෙනල්ලා ඔවුන්ගේ ඥාතියා දැක බලා ගැනීමට කතා කිරීමට යම් කිසි දුරස්ථභාවයක් තබාගෙන සෞඛ්‍යමය තත්ත්වයන් අනුව කටයුතු කිරීමට එදා කටයුතු කරලා තිබ්බා. ඉතින් මේ 116 දෙනාම අපි හොයාගෙන ඉවරයි මේ වන විට. හොයාගෙන ඒ 116න් ඊයේ වෙද්දී අපි 196ක් ගෙනාවා යුද හමුදායේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. අද දවසේ මේ වෙනටත් 132 දෙනෙකු රැගෙන යමින් පවතිනවා. මේ මම කතා කරන මොහොත වෙනකොට ඒ කියන්නේ 220 පවුල් වල 116 පවුල් වල 441ක් හිටියා. ඒකෙන් 328 දෙනෙකුත් මේ වෙන විටම යුද හමුදාවෙන් අරන් නිරෝධායනට පත් කරලා ඉවරයි. තව 109 දෙනෙක් අද මේ මොහොත වෙන විට එකතු කරමින් ඕනුත් අද දවසේ නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ අනුව ගත්තන් පස්සේ අපි මේ ආකාරයෙන් තමයි මේ COVID-19 විශේෂයෙන්ම 7 වෙනිදා හමුණු COVID ආසාදිතයා එක්ක ඇති වූ තත්ත්වය සහ දැනට තිබෙන තත්ත්වය මේ ආකාරයෙන් තමයි පවත්වාගෙන යන්නේ. විශේෂයෙන්ම කිය යුතු කාරණයක් තිබෙනවා ඊයේ දිනේදී
විශේෂයෙන්ම මේ විශාල ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමගම විවිධ කතාකටා මේ රට තුල පැතිරෙමින් පවතුණා. විශේෂයෙන්ම ඇඳිරි නීතියක් පනවනවා කියලා ඊයේ හැන්දෑවේදී කිව්වා. සමහර කට්ටිය කිව්වා අපෙමුත් අහනවා මෙන්න මේ ගම්මානය හුදකලා ගම්මානයක් නැත්තම් ලොක්ඩවුන් එකක් කරා කියලා කියනවා. නැත්තම් නැති ප්‍රදේශවලින් මේ නගරයෙන් 3 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් හම් වෙලා තිනවා කියනවා. දකුණු ප්‍රදේශයේ නගරයක් කියලා කියනවා. මේ ආකාරයෙන් විවිධ වූ කටපතා පැතුරුමෙන් තිබ්බා. ඉතින් ඒකින්ද ඊයේත් අපි මේ සම්බන්ධව දැනුම් දුන්නා විශේෂයෙන්ම කිසිදු කතාවකට හමු වීමට අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම අපි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් මේ ආකාරයෙන් අපි සෑම දෙයක්ම ඔබ මාධ්‍ය විදිහට හැටි දන්නවා. මේ රටේ මාර්තු 10 වෙනිදාන් පටන් ගත්ත කාල සීමා පරාසය තුල අපි සියල්ලක්ම ඔබට වාර්තා කරලා තිබෙනවා. හැකි ලැබුණු වහාම අපි වාර්තා කරලා තිබෙනවා. ඉතින් ඒ ගිහින්දා ඔබ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පණිවිඩ අරගෙන ඔබගේ නාලිකා මගින් වහාම අපි දන්නවා සියලුම නාලිකාව මගින් වහාම එය අපේ රටේ ජනතාවට දැනුවත් කරනු ලබනවා. ඉතින් ඒවට ඇහුම්කන් දෙන ඒ ඇරුණම මේ කිසිදු දෙයක් අපිට මෙතන වෙලා කිසිම හංගන්න දෙයක් ඇත්තටම ඇති දෙයක් නැහැ. මාධ්‍යයට මේ රටේ මාධ්‍ය බොහොමත් බුද්ධිමත් මාධ්‍යයක් ඉන්නේ. ඉතින් මේ මාධ්‍යයට කවදාකවත් හංගන්න හැකියාවකුත් නැහැ. කුඩා රටක් අපි හංගන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද අපි COVID-19 සම්බන්ධයෙන් අපි අතිසාර්ථක රටක් හැටියටයි අපිට කියන්න පුළුවන් බය නැතුව. අපිට අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට සමාජය තුළ 313 දෙනෙක්ට පමණක් සීමා වෙන ආකාරයට කොවිඩ් පාලනය කිරීම ගැනීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒ රජය ඒකම ත්‍රිවිධ හමුදා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම අයවලුන්ට මේ සම්බන්ධ වෙච්ච හැම එක්කෙනාටම හැකියාවක් ලැබුණා. ඉතින් මේක අපේ තියෙන සාර්ථක නැත්තම් අපිට සාර්ථක ස්ටෝරියක් තියෙන්නේ කියන්න මේවා හංගන්න දෙයක් නැති හින්දා ඉතින් ඒකින්ද ඇත්ත ඇතිසැටියක අපි හැම වෙලාවම දැනුම් දීලා තිබෙනවා. දැමුත් අපි ඉල්ලන්නේ මේ තත්ත්වය. ඒත් එක්ක අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කියයි අපි දකිනවා තවත් කතිකාය නිහින්දා මම මේ කතාවත් කියන්නේ මේ ශාරීරික දුරස්ථභාවයන් සමාජ දුරස්ථභාවයන් රඳවා ගන්න නැතුව ෆේස් මාස්ක් දාන්න නැතුව හැසිරෙන එක සම්බන්ධයෙන් ගොඩක් කට්ටිය කතා කරනවා. අපි තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා මේ ශ්‍රී ලාංකික ජනතාව විශිෂ්ට වූ ජනතාව ඉතාමත් විනයක් ඇතුව සුළු පිරිසක් එහෙම වුණාට විනයක් ඇතුව විශාල කැපකිරීම් කරගනු ලැබුවා. මාර්තු අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙන විට සමාජයෙන් මේ කොවිඩ් පරාජය කිරීමට කටයුතු කරනු ලැබුවා. ඉතින් ඒ ආකාරයෙන්ම දැන් මේක ඉවර වෙලා නැහැ. මන්ද විශේෂයෙන්ම මේ තත්ත්වින්ද පමණක් නෙමෙයි විදේශ රටවල් වලින් එන කොවිඩ් රටවල් වලින් ශ්‍රී ලාංකිකයන් රෝහල් වල කොවිඩ් ආසාදිතයන් හැටියට ප්‍රතිකාර ගන්නු ලබනවා. ඉතින් යම්කිසි අවස්ථාවක් තිබෙන්න පුළුවන් ඕනම වෙලාවක සමාජයට මේ යාමට. ඉතින් ඒකින්ද සමාජයේ ඒ පමණක් නෙමෙයි පිටරටවලත් මේ තත්ත්වය තිබෙනවා. අපේ වගකීමක් තිබෙනවා. ඔබ කරපු කැපකිරීම සම්පූර්ණ ප්‍රතිඵලයක් ලබා ගන්නට නම් ඔබ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් වන අප සියලු දෙනාම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් විසින් දෙනු ලබන උපදෙස් අනුවට ක්‍රියා කරමින් ඉදිරියටත් මේ කොවිඩ් පරාජය කිරීමට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නමුත් මම කියන්න කැමතියි දැන් අපි මේ රටේ අපි කියන මේ පොකුරු කියන පොකුරු කළමනාකරණය කිරීම තමයි දිගටම කරගෙන ගියේ. එතකොට එහෙම ගත්තාම මේ ඔබට පේනවා මේ වගේ පොකුරු යම් ප්‍රමාණයක්. එතකොට මේ ඉතාලි ඊට පස්සේ පිල්ග්‍රීම් ඊළඟට සුදුවැල්ල ඊට පස්සේ කෙසෙල්වත්ත ඊට පස්සේ මේ නාවික හමුදාව ඊට පස්සේ මේ අපේම මේ ජනතාව මේ පිටරට ජීවත් වෙන රැගිනේ අය. එතකොට මේ ඇත්ත වශයෙන් වෙන්නේ එක පොකුරක් අවසන් කරනවා තව පොකුරක් ඇති වෙනවා. ඒ පොකුර අවසන් කරනවා තව පොකුරක් ඇති වෙනවා. දැන් මේ වැලි කඩ මේ පුද්ගලයා හමුවීමත් සමග කන්ද කාඩු වල ඇති වෙලා තියෙන තත්ත්වය ගත්තත් ඇත්ත වශයෙන්ම මේකෙම විකාශනයක්. මේක ඇත්ත වශයෙන්ම මේ එකම ක්‍රියාවලිය තමයි තවදුරටත් යන්නේ. ඉතින් අපි බලාපොරොත්තු නොවුනත් ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒක කන්දකාඩු කඳවුර හරහා ওই සුදුවැල්ල ප්‍රදේශයේ ඉඳලා ඒ මද්ද්‍රව්‍ය ලෝලියන්ගෙන් පැමිණි ඒ පරිණාමය වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ නිසා මේක ඇත්ත වශයෙන්ම එකම රැල්ලක් බව අප
ප්‍රකාශ කළ යුතුයි. එතකොට මෙහිදී මෙය පාලනය කර ගැනීම සඳහා ගන්නා වූ ප්‍රධාන ක්‍රියාමාර්ග ඔබ දන්නවා. මම හිතන්නේ අපි අලුතෙන් කියන්න ඕනේ මේ පොකුරු පාලනයේදී මුළු රටම දන්නවා ඒ සඳහා කොහොමද ක්‍රියා කරේ කියලා. එතකොට මෙහිදී ඇත්ත වශයෙන්ම එක අරමුණක් තමයි රෝගීන් ඉන්නවා නම් රෝගීන් හඳුනා ගැනීම. එතකොට රෝගීන් හඳුනා ගන්න අපි PCR පරීක්ෂණය තමයි අපිට තියෙන එකම අවිය. නමුත් මේ PCR පරීක්ෂණය කියන එක එක අවස්ථාවක නෙගටිව් වෙන්න පුළුවන්, පසුව ඒක පොසිටිව් වන්න පුළුවන්. ඉතින් ඒ නිසා PCR පරීක්ෂණයෙන් යම්කිසි රෝගීන් තෝරාගත් පළියට ඉතිරි අය රෝගීන් නොවිය හැකි කියලා දෙයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි නිරෝධායනය කියන දේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි මේක නැවත නැවත කියලා තියෙනවා අපගේ සුපිරි අවිය තමයි නිරෝධායනය. නිරෝධායනය කරලා අපිට අවශ්‍ය නම් PCR නොකර ඉන්න පුළුවන්. අවශ්‍ය කාල සීමාව නිරෝධායනය කරාම. නමුත් PCR කළා අපිට නිරෝධායනය නොකර ඉඳීමේ හැකියාවක් නැහැ. එතකොට මෙන්න මේ ක්‍රියාවලි දෙක තමයි මේ අවස්ථාවේදීත් මේ කටයුතු කරගෙන යන යුද හමුදාපතිතුමා ඒ විග්‍රහය තමයි මේ සම්පූර්ණයෙන් ගෙනහැර දැක්වුවේ. එහිදී ඔබට පෙනී යනවා ඇති මේ දින දෙකක් වැනි කාලයක් තුල කොපමණ ක්‍රියාන්විතයක් මේ සඳහා මේ අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ගේ නායකත්වයේ යටතේ අපේ සියලු අංශ විසින් කරගෙන යනවාද කියන එක. ඉතින් මේක තමයි අත වශයෙන්ම අපේ මේ දක්වා සාර්ථකත්වයටත් හේතු වුණේ. එතකොට ඒ සාර්ථකත්වයට හේතු වුණු පදනම අපි ළඟ තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේ අපිට සමහර විට තව සමාජයෙන් රෝගීන් සංඛ්‍යාවක් හමුවන්න පුළුවන්. හැබැයි ඒ අය මේ වෙනම පොකුරු නෙවෙයි. මෙතනින්ම යන අය හැටියට තමයි අපිට බොහෝ විට අපිට හමුවන්නේ. ඒ සඳහා තමයි මේ සෞඛ්‍යාංශ, ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය මේ හැමෝම කටයුතු කරන්නේ ඊටාම තීක්ෂණ ආකාරයට සමාජයට බැහැලා මේ සියලු කටයුතු කරන්නේ මෙන්න මේ දැන් හැමෝම අහන්නේ මේකෙන් නැවත සමාජයට යා හැකිද කියන එක. එතකොට අපිට කියන්න බෑ මේක මේ බිඳුවයි කියලා. ඉතින් ඒ නිසා අපිට යම්කිසි ආකාරයෙන් සමාජයෙන් රෝගියෙක් හමු වුණොත් ඒ හරහා අර පැරණි ක්‍රියාවලිය අප විසින් අනුගමනය කළ ක්‍රියාවලිය ක්‍රියා කළා ඒ අයගෙන් සමාජයට පැතිරීම වැළැක්වීම තමයි මේ කරගෙන ලබන්නේ. ඉතින් ඒ තුල මං හිතන්නේ අපිට විශ්වාසයක් තියෙනවා මේ අර පොකුරු පාලනය කළා වගේ මෙම පොකුරත් අපිට මේ ආකාරයටම පාලනය කරගත හැකියි කියලා. ඉතින් අර දැන් අද තත්වයේ යම්කිසි වෙනසක් තියෙනවා, සමාජය සෑහෙන දුරට විවෘත වෙලා තියෙනවා. ඒ නිසා අර වෙනදටත් වැඩිය ජනතාවගේ සහයෝගය, සමාජයේ සහයෝගය, ආයතනවල සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. මොකද එදා ඇත්ත වශයෙන්ම ඒ පැවති වකවානුවේ ලොක්ඩවුන් එහෙම නැත්නම් ඇදිරි නීතිය යටතේ කටයුතු කිරීම සහ අද කටයුතු කිරීම අතර යම්කිසි වෙනසක් තියෙනවා ඒ යාන්ත්‍රණය හැසිරවීමේදී. ඒ ඇත්ත වශයෙන්ම අන්නේ සහයෝගය අපට ලබා දෙන ලෙස අපි මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. කොවිඩ් නිකන් එන්න හේතුවක් නැහැ. මේ ස්ථානයට අපි යවලා තියෙනවා පසුගිය කාල සීමාව තුලදී මම හිතන්නේ 60කට ආසන්න සංඛ්‍යාවක් ගරු අධිකරණයේ නියෝග මත විශේෂයෙන්ම පුනරුත්ථාපනය කරන්න. ඉතින් ඒකෙදී මේ ගියපු අයවලුන් අර එතුමා කිව්වා වගේ සුදුවැල්ල සහ අනෙකුත් ප්‍රදේශවලින් සොයාගෙන පසුව නිරෝධායන ලක් කරලා PCR පරීක්ෂණය කරලා කොවිඩ් ආසාදෙන නෝ බවට තහවුරු නම් පස්සේ යවපු කණ්ඩායමක් ඉන්නවා. සමහරලාට ඉතින් මෙතුමා කිව්වා වගේ එවැනි තත්වයක් යටතේ නැත්තම් ඒ ස්ථානයේ කිසි ආකාරයෙන් කොවිඩ් එකක් එහෙම එන්න හැකියාවකුත් නැහැ. ඒ තත්ත්වයට යටතේ වෙන්න පුළුවන්. මේ වන විට මේ කන්දකාඩු මූලස්ථානයෙන් මේ නිරෝධානය වන පුද්ගලයන්ව බලන්න ගියපු 34 දෙනෙක් ගැන කටුනායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් නිකුත් කළ තියෙන 34ක දෙනෙක් පිළිබඳව ලියකිවිල්ල. මේක කන්දකාඩු මූලස්ථානින් ඉන්න කට්ටියව බලන්න ගියපු
පුද්ගලයන් කීප දෙනෙක් මොවුන් රට පුරාම ඉන්න පිහිදිලා ඉන්න කීප දෙනෙක් කියලා තමයි කියන්නේ. දැන් මේකේ මොකක් හරි අවදානමක් තියෙනවද? රට වටේම මේක පොඩ්ඩක් විහිදිලා යන්නේ එහෙම මොකක් හරි තියෙනවද? දැන් මෙහෙමයි ඔබතුමාට මම පැහැදිලි කරලා දුන්නා මේ 34 දෙනෙක්ට මේ ඇත්තටම 116 දෙනෙකු මේ ආකාරයෙන් ඔවුන්ගේ ඥාතීන් බලන්න ගිහිල්ලා තිබෙනවා මේ මාස. ඉතින් 116 පවුල්වල අයලුන් සංඛ්‍යාවකුත් මම දැනුම් දුන්නා 441ක්. ඉතින් මේ සංඛ්‍යාවන් සියලු දෙනාම අපි මේ වන විට රැගෙන යාමට ගිහිල්ලා නිරෝධායන කිරීමට අපි කටයුතු කරව බහුතරයක් කරලා තිබෙනවා. ඊටු සුළු ප්‍රමාණයක් 109ක් තමයි අද දවසේ ගන්න තිබ්බේ. ඒ කට්ටිය මේ වන විටත් ගන්නවා ඇති. ඒ කට්ටිය අරන් යන්න බලාපොරොත්තු වෙන අද දවස් තුල ඉතින් ඔය කියන සංඛ්‍යාවත් ඕක තුල තමයි ඇත්තේ. ඉතින් අපගේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා කිව්වා ගිතින් අපිට මේ කට්ටිය අරන් ගියයි කියපු පළියට මේකේ එක්කෙනෙක්ටවත් ආපහු මේ සමාජය තුල එක්කෙනෙක්ටවත් එන්නේ නැහැයි කියන තත්ත්වයක් මම හිතන්නේ කිසි කෙනෙක්ට කියන්න හැකියාවක් නැහැ. මොකද මේ දවස් දෙක තුනක් හරි උන් සමාජය දිලා තිබෙනවානේ. ඒ තත්ත්වයක් මම හිතන්නේ ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ හබරාදුවේ අර කඳකඩුවල මේ නිරෝධන වෙලා ගිය පුජ්‍යලෙට්ට හබරාදුවේ නැමතත් හැදිලා කියන කතාව සත්‍යතාවයක් තියෙනවද? මේක වෙන්නේ කියන්න තිබෙන්නේ ඔබතුමාට. ඒ කියන්නේ මේ දැන් ටික මොහොතකට ඔව් හරි මේ පිටක බොහෝතලේ කලින් ආවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ බව දැනුම් දෙයි. ඒක තහවුරු කරලා පස්සේ අපි දැනුම් දෙනවා. යම් කිසි දෙයක් තිබෙනවා නම් අපි ලැබූ විගස අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගෙන් ඒ ලැබුණු වහාම අපි ඒක රටේ ජනතාව වෙතුව ලබා දීමට අපි කටයුතු කර ලබනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි දැන් මේ අලුතෙන් රෝගීන් වාර්තා වීමත් එක්ක විදේශයන් වල ඉන්න අපේ ලාංකිකයන් ගෙන්නන එක తాවකාලිකව නවත්තන්න මොකක් හරි තීරණයක් කරන් තියනවද? මෙහෙමයි. දැන් අපි අත වශයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ රජයේ විසින් මේ රටේ මේ ජනතාව ඒ කියන්නේ වෙන රටවල් වල වැඩ කරන උදවිය ගෙන්වීම සඳහා විශාල ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒක ඔබ හැමෝම දන්නවා. ඉතින් නමුත් විවිධ අවස්ථාවලදී විවිධ හේතුන් නිසා මේක අපි අර ස්පේස් අවුට් කරනවා. කාල වකවානු පොඩ්ඩක් එහෙ මෙහෙ කරනවා. දැන් උදාහරණයක් ඇරෙට ඔබ දන්නවා එකවරම කුවේට් රාජ්‍යයෙන් පැමිණියාම 50%කට වැඩිය 70%ක් පමණ COVID-19 ලෙස වාර්තා වුණා. ඒ අවස්ථාවේ යම්කිසි දුරස්ත කිරීමක් කරා. එතකොට ඒ වගේම රට තුලින් යම්කිසි ආකාරයක රෝගීන් නැතිවීමක් තියෙනවා නම් ඒ අවස්ථාවේ එසේ කරනවා. ඊළඟට රෝහල් වල දැන් අද වෙනි තත්වයක් නැහැ. නමුත් එක්තරා අවස්ථාවක යම්කිසි විදියකට රෝහල් වල ධාරිතාව සලකා බලලා ඒ අනුව කාල සීමා දික් කිරීමක් කරා. නමුත් කිසිම අවස්ථාවක සම්පූර්ණයෙන් මේ රටේ ජනතාව විදෙස් වලින් ගියම නවත්තලා නැහැ. මං හිතන්නේ ශ්‍රී ලංකාව ඒ අතින් ගත්තාම වෙනත් මේ රටවල් වලට වඩා ඉතා ඉදිරියෙන් සිටිනවා තමන්ගේ ජනතාව ඒ අමාරු තැන් වලින් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීම. ස්ටාෆ් එක එක්කෙනෙක්නේ ආවේ. ස්ටාෆ් එක එක්කෙනෙක්නේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට අපිට පරීක්ෂණ PCR පරීක්ෂණ කරලා සමාජයට එලි කරන්නේ නැද්ද මේගොල්ලෝ? දැන් මේ වගේ ප්‍රශ්නයක් නේද ඇතිලා තියෙන්නේ? නෑ කඩේ ඔක්කොම දැන් දැනට හමු වෙලා තියෙන මේකේ ස්ටාෆ් එකේ කවුරුත් හංගනවත් එහෙම දෙයක් මෙතන වෙලා නැහැ. ඔබතුමාට කිව්වාගේ අර 220ක් සහ ස්ටාෆ් එකේ 65ක වගේ සංඛ්‍යාවක් අද දිනේ PCR පරීක්ෂණ කරන හැරුණම ස්ටාෆ් එකේ විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට PCR පරීක්ෂණ භාජනය කරලා අවසන්. ඒ ප්‍රතිඵල ලැබුණු වහම පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණු වහම අපි ඒ සම්බන්ධයෙන් දැනුම් දෙනවා. දැනට ඊයේ වෙනකොට හඳුනාගත්ත සියලුම අයවලුන් ඇවිල්ලා ඒ කොවිඩ් ආසාදිතයන් ඇවිල්ලා මේ පුනරුත්ථාපනය වෙමින් හිටපු අයවලු. ඒකට තාම ඒ ආවේ වාර්තා 400 ගානකින් පමණ නැවිලා තිබෙන්නේ. තව 500ක 600ක වාර්තා ලැබීමට නියමිත වෙනවා. ඒ අනුව ඒ කට්ටියගෙත් අනිවාර්යයෙන්ම එයි කියලා බලාපොරොත්තු වෙන්න හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම තමයි මෙතුමා අහපු ප්‍රශ්නෙට අධ්‍යක්ෂක ජනරාල්වරයා සම්බන්ධයෙන් තුමාගෙන් අහපු ප්‍රශ්නේ මේ විදේශ රටවල් වල ඉන්න කට්ටිය මේ වන විටත් ශ්‍රී ලංකාව තුල අපි 6000කට වැඩි සංඛ්‍යාවක් අද දිනේ වෙනවත් නිරෝධායන වෙමින් පවතිනවා. ඉතින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යන ලබන 48ක් පමණ. ඉතින් නවත්තන නෙමෙයි තුමා කිව්වාගේ පිට සම් කිසි ආකාරයක පොඩි ගැප්ස් තියලා තමයි සමහර අවස්ථාවලදී ගෙහෙන්න වෙන්නේ. මොකද සංඛ්‍යාවන් වැඩි හින්දා දවසකට ගත්තම 450ක් වගේ සංඛ්‍යාවක් මේ දවස්වල රටට ගෙන එනු ලැබුණා. වෙනත් ප්‍රශ්න මොනවද? විශේෂයෙන් මට මෙන්න මේ දේ කිව යුතුයි නැවත වරක් අපි මම හිතන්නේ නැවත කියපු දෙයක්. දැන් මේ COVID-19 කියන රෝගය පාලනය කර ගැනීම සඳහා එහෙම නැත්නම් යම්කිසි ආකාරයකින් ඒ වෛරසය යම්කිසි ආකාරයකට පවතිනවා නම් දැන් ඔබ අහන පරිදි තවත් සමාජයේ ඉන්න පුළුවන්ද කියලා.
එතකොට මෙහිදී ඇත්ත වශයෙන්ම අපිට තියෙන ප්‍රධාන අවිය වෙන්නේ අපි එම වෛරසයෙන් බේරීම. ඒ සඳහා ප්‍රධාන ක්‍රම තුනක් තියෙන්නේ. පළවෙනි එක තමයි සමාජ දුරස්ථභාවය. දෙවැනි එක තමයි අපි අනුගමනය කළ යුතු ශ්වසන චර්යාව. එතකොට තුන්වෙනි එක තමයි අපේ දෑත් ඊටාම පිරිසුදුව සබන් දාලා එහෙම නැත්නම් සැනිටයිසර් භාවිතා කරලා හැම විටම පිරිසුදු තබා ගැනීම. මෙන්න මේ තුන මේ කාරණා තුන යම් කිසිවෙක් ඉටු කරයිද ඒ පුද්ගලයාට ලේසියෙන් මේ වෛරසය ඇති වෙලා රෝගය බෝ වීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක තමයි විද්‍යාත්මක තත්වය. මෙන්න මේ තත්වයන්ගෙන් මිදෙන්න යනවා නම් අන්න එතන තමයි අනතුර තියෙන්නේ අපේ සේෆ්ටි නෙට් එක සම්බන්ධයෙන්. ඒක මම හිතන්නේ සමස්ත ජනතාව ඒ වගේම අපේ ආයතන පද්ධතීන් ඒ සියලු අය මේ අනුගමනය කිරීම ඉතාම වැදගත්. යුදහමදපතිතුමනි අවසාන ප්‍රශ්නේ වගේ මේ දැන් ඔය දැනට හඳුනාගෙන තියෙන නාත්තණ්ඩිය ප්‍රදේශයේ ඉන්න උපදේශිකාව එතුමිය දැන් සේවය කරලා කන්දකාඩු වල ඉඳන් ගමට එද්දී පොදු ප්‍රවාහන සේවා භාවිතා කරලා තියෙනවා කියලා මේ දැනගන්න ලැබුණා. ඒ සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ අපේ මොන හරි මැදිහත් වීමක් වෙලා තියෙනවා ඒ පිළිබඳව සොයා බලන්න. ඔව් මම හිතන්නේ මම පැහැදිලි කිරීමේදී දැනුම් දුන්නා ඒ తත්වය. ඔව් මේ ආකාරයෙන් දැනු එතුමිය අවිල්ලා තියෙනවා අවස්ථා කීපෙදී මම හිතන්නේ එද්දී ප්‍රවාහන පාසුකම් දෙපාරක් විධි ක්‍රම 3ක් විතර භාවිතා කරලා තියෙනවා බස් ගත්තන් පස්සේ. ඒ සම්බන්ධයෙන් අපි සොයාගෙන යනු ලබනවා. එතුමිය ඇත්තටම දැනුම් දීලා තියෙන ආකාරයට අපිට දැනුම් දූ ආකාරයට එතුමියට කතා කරන් පස්සේ මුඛ ආවරණයක් පළඳගෙන ඊ타ත්ම ආරක්ෂා සහිතව තමයි එතුමිය ගමන් කරා කියලා එතුමිය කියන්නේ. ඒත් එක්කම තමයි එතුමගේ දෙමාපියන් දින කීපයක් ඇය සමග ඉඳලා තිබෙනවා. ඉතින් ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය නොවී ඇති බවටයි තහවුරු ගන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් ඔබ අහපු ප්‍රශ්නෙට මේ ආපු කට්ටිය සම්බන්ධව මේ වෙනටත් අපි අපගේ බුද්ධ්‍යංශ සහ හමුදා පොලිසි සෞඛ්‍ය අංශ සෑම විටම අපිට හොයා ගැනීමේ හැකියාවක් තිබ්බ පසුගිය කාල පුරාටම ඒ ආකාරයෙන්ම අපි මේ ආකාරයේ මේ වන විටත් අපි යම්කිසි සංඛ්‍යාවක් එහෙම හොයාගෙනත් තිබෙනවා. ඔවුන්ට ස්වර්ණ නිරෝධායන ලක් වෙන්න කියලා තිනවා. තව සොයා ගැනීමට සුළු සංඛ්‍යාවක් ඉන්නත් පුළුවන්. මග ඇරිච්ච කට්ටිය ඒ කට්ටියත් හැකි ඉක්මනින් සොයාගෙන අයලුණුත් නිරෝධායනයකට ලක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හිතනවා අපි මෙතනින් නවත්වමු කියලා. අපි නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි කිව යුතු කාරණයක් තමයි අපගේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කිව්වාගේ ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ප්‍රමුඛ මේ සම්බන්ධ යුතු සියලුම අයවලුන් ඉතාමත්ම හොඳ ක්‍රමවේදයක් අනුගමනය කරලා තමයි කොවිඩ් ශ්‍රී ලංකාව තුළ පාලනය කරගනු ලැබුවේ. අපිට ඉදිරියේදීත් මේ තත්ත්වය මේ ඇවිත්විලා තියෙන තත්ත්වය පාලනය කර ගැනීමට අපිට හොඳ තත්ත්වයක් අපි මේ ඉස්සලා කරලා තිබින්දා අපිට හැකියාවක් තිබෙනවා. අපි දන්නවා අපිට කරන්න පුළුවන් කියන එකත් අපි දන්නවා. ඉතින් මං හිතන්නේ රටේ ජනතාව සෞඛ්‍ය අංශවලින් ලබා දෙන ඒ උපදේශයන් අනුව ක්‍රියා කරන්න කියලා අපි තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. විශේෂම මේ අවස්ථාවේ ඡන්දයක් පැවැත්වීම වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු පවත්වනවා. මේ සම්බන්ධයෙන් අපිට කතිකා කරනවා. අපි ඒ කට්ටියකිමුත් ඉල්ලා සිටිනවා. ඔබ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කිව්වා වගේ ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවන හැටියට ඔබ වග බලා ගන්න ඒ ආකාරයෙන් ඔබගේ යුතුයකම රට වෙනුවෙන් ඉටු කරන්න කියලා අපි ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ ලංකාව පුරා හමු වෙච්ච පිරිස් උසාවි එහෙම නැත්නම් නීතිමය අංශයේ ඒ නියෝග මත මේ මධ්‍යස්ථානයට යොමු කළා. ඒ මධ්‍යස්ථානය තුල මේ අයව රැකබලා ගන්න, මේ අය පුනරුත්ථාපනය කරන්න ඒ කාර්ය මණ්ඩලයේ වගේ මෙතනින් හමුදා පිරිස ඒ සියලු දෙනාම ඉතාම දැඩි කැපවීමකින් කටයුතු කරමින් ඉඳදී තමයි මේ තත්ත්වය මතුවුනේ. මේක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. එතකොට මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම තමයි අපිට මේ මොහොතේදී ඇති වෙලා තියෙන අභියෝගය. එතකොට එතෙන්දී විශේෂයෙන්ම සෙනග ලොකු ප්‍රමාණයක් පුද්ගලයෝ ලොකු ප්‍රමාණයක් එකතැන රැස් වෙලා ඉන්න අවස්ථාවක මේ වගේ සිද්ධියක් ඇතිවීමේදී ඒක පාලනය කර ගැනීම සඳහා අපි මතුවලා තියෙන අභියෝගයට තමයි අද අපි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මේ වෙනකොට රෝගීන් 500කට ආසන්න ප්‍රමාණයක්
රෝගීන් විදිහට මේ කන්දකාඩු මධ්‍යස්ථානය තුලින් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුලින් වාර්තා වෙලා තියෙනවා. ඒතර ඒ ආශ්‍රිතයන් පිරිසක් බිහි වෙලා තියෙනවා. ඒ මධ්‍යස්ථානවල මධ්‍යස්ථානයේ සේවය කරපු සේවක පිරිසක් තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒතර ඒ අය තමන්ගේ රාජකාරී කරන්න ගිහිල්ලා තමයි මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා සියල්ල සම්බන්ධයෙන් අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් අපි ඉදිරියට කළ යුත්තේ මොකක්ද කියන කාරණය. ඒ නිසා රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට මේ වගේ අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ පහුගිය කාලය තුල දිගින් දිගටම කිව්වා. විශේෂයෙන්ම කොරෝනා ප්‍රශ්නය ආරම්භ වෙච්ච මුල් අවස්ථාවේ ඉඳන් අද දක්වා සක්‍රිය ලෙස මේ ප්‍රශ්නය සඳහා මැදිහත් වෙච්ච මේ සම්බන්ධයෙන් අපේ මතය ඉදිරිපත් කරපු සංවිධානයක් විදිහට ඉදිරියේදී බලධාරීන් මේ සම්බන්ධයෙන් ගන්න සාධනීය පියවර සඳහා කිසිදු පැකිලීමකින් තොරව සහයෝගය දෙන ලැහැස්ති කණ්ඩායමක් විදිහට අද දවසේ අපි විධායක සභාව තුලදී මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි තාම ගැඹුරෙන් කතා කළා. ඒ වගේම අද වෙනකොට ලංකාවේ මතුවලා තියෙන තත්ත්වය පිළිබඳ අපි තාම ගැඹුරෙන් කතා කළා. ඒ අනුව අපි තීරණය කළා විශේෂයෙන්ම අපි අප්‍රේල් 4 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා වෙත මේ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ලබා දුන්නා රට නැවත විවෘත කිරීමත් සමග අපි ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන්. එතෙන්දී අපි විශේෂයෙන්ම කිව්වා රට අපිට හැමදාම වහගෙන ඉන්න බෑ. වැහිලා තියෙන රට විවෘත වෙනවත් එක්කම අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? බැරි වෙලාවත් නැවත වටයකින් යම් තැනකින් රෝගී පොකුරු මතුවෙනවා නම් ඒ අවස්ථාවේදී අපි ක්‍රියාත්මක විය යුතු ආකාරය මොකක්ද කියන එක අපි ඉතා පැහැදිලිව කිව්වා. මෙතෙන්ද විශේෂයෙන්ම කියන්න ඕන මේ තත්ත්වය මගහරවා ගැනීම සඳහා අපිට කළ යුතු කාර්යභාරයන් කිහිපයක් තියෙනවා. පළවෙනි වැදගත් දේ තමයි දැන් මෙතන රෝගී පොකුරක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ආශ්‍රිතව තව පොකුරු කිහිපයක් බිහිවීමේ අනතුරකට ලක් වෙලා තියෙනවා. මොකද මේ කණ්ඩායම් දෙකක් මෙතන ඉන්නවා. එක කණ්ඩායමක් ඒ කඳවුර තුල රැඳවිලා හිටපු රැඳවියන් පිරිස ඉන්නවා වෙනම. ඒක අපිට කළමනාකරණය කිරීම ලේසියි. මොකද ඒ අය එක ස්ථානයක ගොනු වෙලා ඉන්නේ. ඒතකොට දෙවෙනි කණ්ඩායම තමයි මේ මධ්‍යස්ථානය තුල සේවය කරපු කණ්ඩායම. ඒතකොට ඒ අයගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඒ අයගෙන් සමහරක් තාම මධ්‍යස්ථානයේ ඇතුලේ ඉන්නවා. ඒ අයතොර අපිට වෙන් කරගන්න ලේසි. නමුත් ඒ අයගෙන් කොටසක් එළියට ගෙවල් වලට නිවාඩු ලැබලා ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒ පිරිස සම්බන්ධයෙන් යම් සංකීර්ණ තත්ත්වයක් මතුවලා තියෙනවා. මොකද අපිට මේ කතා කරන්න වෙලා තියෙන තත්ත්වය අප්‍රේල් මාසේ මාර්තු මාසේ මැයි මාසේ මුල කතා කරපු තත්ත්වයට වඩා සම්පූර්ණ වෙනස්. මොකද අපි මාර්තු මාසේ අප්‍රේල් මාසේ කතා කරනකොට අපි දැකපු දේ තමයි සංචරණ සීමාවත් එක්ක තමයි අපි රෝග ස්පර්ශකයන් හොයාගත්තේ. නමුත් දැන් සංචරණ සීමාවකින් තොරව තමයි අපි රෝග ස්පර්ශකයන් හොයාගන්න වෙලා තියෙන්නේ. ඒතකොට යම් රෝගියෙකුට නිරාවරණය වුණාට පස්සේ ඒ පුද්ගලයා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්න ඇති කියලා. එයා තමන්ගේ එදිනෙදා රාජකාරී කරගන්න වැඩට ගිහිල්ලා ඇති, ඉස්කෝලේ ගිහිල්ලා ඇති. ඒ තියෙන තත්ත්වය මට සමාජයට මේ රෝගය ව්‍යාප්ත වීම සඳහා ලොකු අවධානමක් ලක් වෙලා තිනවා. අපි කන්ටැක්ට් ට්‍රේසින් එහෙම නැත්නම් මේ ස්පර්ශකයන් ටික හරියට හොයාගත්තේ නැත්තම්. ඒතකොට ස්පර්ශකයන් හොයා ගැනීම තමයි මේ මොකද අපිට තියෙන ප්‍රධානම අභියෝගය. දෙවෙනි එක තමයි ස්පර්ශකයන් හොයාගෙන ඒ අය නිරෝධායනට යොමු කරනවත් එක්ක ඒ අය පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඒ අයට රෝගේ වැළඳිලාද නැද්ද කියන එක හොයාගත යුතුයි. එහෙම වුණොත් තමයි අපිට දෙවෙනි වලල්ලට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ අපි හිතමු රෝගියෙක් හම්බුණා, ඒ රෝගියා සමග ගැටිච්ච පළවෙනි පෙළේ ස්පර්ශිකයට අපි හොයාගත්තා. ඒ ස්පර්ශිකය ටික අපි පරීක්ෂා කරලා ඒ අයගෙන් කීප දෙනෙක් පොසිටිව් වුණොත් තමයි අපිට දෙවෙනි වලල්ල සම්බන්ධයෙන් හරි තීරණ ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ පොසිටිව් වෙච්ච අයගෙන් තව කීප දෙනෙකුට ගිහිල්ලාද කියලා. ඒ නිසා ඊටාම ඉක්මනින් කඩිනමින් මේ අය PCR පරීක්ෂණයට ලක් කළ යුතුයි. මොකද අපි දැක්ක මෙතෙන්දී ආරම්භයේ ඉඳන් අද දක්වාම අපි මෙතෙන්දී ප්‍රධාන කාරණා තුනක් කිව්වා. ඒ කියන්නේ මේ தত্ত্বය හොඳට කළමනාකරණය කරගන්න රටක් විදිහට අපි යැපෙන්නේ එහෙම නැත්නම් අපි තීරණය වෙන්නේ ප්‍රධාන කුළුණු තුනක් මත. පළවෙනි එක තමයි දේශපාලන අධිකාරිය. ඒ දේශපාලන අධිකාරිය අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳන් කැබිනට් මණ්ඩලයේ ඉඳන් අනිත් දේශපාලකයන් සියලු දෙනා දේශපාලන අධිකාරිය තුල අධිකාරී බලයක් ඔබවන සියලු දෙනා මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුව ගන්නවා. ඒක ආරම්භයේ ඉඳන් අද දක්වාම ඊටාම හොඳින් සිද්ධ වෙලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මේ ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තට පස්සේ මේ ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්න සෞඛ්‍ය වෘත්තිකයන් සහ ආරක්ෂක අංශ ඇතුළු මේ රාජ්‍ය යාන්ත්‍රණය. ඒතර ඒකේ කැපවීමත් ඉහළම තියෙනවා. ඒතර තුන්වෙනි කණ්ඩායම තමයි මහ ජනතාව. මහ ජනතාව මේ සදා කොච්චර දායකත්වයක් දක්වන එක. ඒතර ඒකේ අඩු වැඩි වීම සිද්ධ වුණා පහුගිය කාලය තුල. ඒ නිසා මේ මොහොතේදී මතුවෙච්ච සිද්ධියේදී අපිට පේන්න තියෙන දේ තමයි අපි ඒක හොඳට කරගෙන ආවත් ස්වභාවිකවම සිද්ධ වෙච්ච දේ තමයි අපිට ජනමාධ්‍යයට පවා කොරෝනා තිබුණාද කියන එක සම්බන්ධයෙන් අමතක වීමක් සිද්ධ වුණා. දේශපාලකයන්ට අමතක වුණා මේ රටේ සමහර.
ඊගාවට ආරක්ෂකාංශ හා හමුදාංශ සහ සෞඛ්‍යාංශ වලටත් අර මුලින් තිබිච්ච උද්‍යෝගයේ සහ ඒ තියෙන කැපවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉතුරු වුණා. මොකද කතා බහ කරන්නේ නැහැ, රෝගීන් වාර්තා වෙන්නේ නැහැ සමාජය තුලින්. ඊළඟට තුන්වෙනිව ජනතාවට කොහෙත්ම අමතක වුණා. මොකද ජනමාධ්‍යෙන් කියන්නේත් නැත්නම් මිනිස්සුන්ට මේකේ බරපතලකම තේරෙන්නේ නැත්නම් ඒ අයට අමතක වීම ස්වභාවිකයි. සෞඛ්‍යාංශ වල මේකේ බරපතලම ප්‍රශ්න තමයි අපි දැකපු දේ තමයි මේ දෙවෙනි රැල්ලක් වළක්වා ගැනීම සම්බන්ධයෙන් අපි දිගටම කතා කළා. විශේෂයෙන් දෙවෙනි රැල්ලක් මතුවිය හැකි තැන් පිළිබඳ අපි කිව්වා. පොදු ප්‍රවාහනීය අවදානම ගැන අපි කිව්වා. පාසල් ආරම්භ කිරීමත් එක්ක තියෙන අවදානම ගැන අපි කිව්වා. ගුවන්තොටුපළ විවෘත කිරීමේදී තියෙන අවදානම ගැන අපි කිව්වා. මැතිවරණ වේදිකාවේදී මැති ඡන්ද රැස්වීම වල තියෙන අවදානම ගැන අපි කිව්වා. නමුත් අපිට මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න මේ තාක්ෂණික තීරණ ගන්න තිබිය යුතු තාක්ෂණික කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශය තුල තිබිය යුතු තාක්ෂණික කමිටුව මාස එකහමාරක් කාලයක් යනකම් රැස්ුන්නේ නැහැ. අවසානයේ අපිට ලිඛිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වලට දැනුම් දෙන්න සිදු වුණා. වහාම මේ කැඳවන්න තවදුරටත් මේක බලාගෙන ඉන්න එපා කියලා. ඒ 6 වෙනිදා අපි යවුවේ. ඒත් එක්ක තමයි මේ සිද්ධිය වාර්තා වෙන්න ගත්තේ. එතකොට ඒ අපි දැනුම් දීමත් එක්ක පහුගිය සෙනසුරාදා මේ කමිටුව කැඳවලා තියෙනවා. ඒතකොට අපි මේ කමිටුව ක්‍රියාත්මක නොවීමේ අඩුපාඩුවත් අපි දකිනවා. මොකද ඒ හරහා තමයි අපිට ඇත්ත තීන්දුව ගන්න සිද්ධ වුනේ. නමුත් ඒකේ අඩුපාඩුවක් සිද්ධ වුණා. නමුත් දැන් මේ මොහොතේදී අපි අඩුපාඩු කතා කර ඉන්නවට වඩා මේ මොහොතේදී අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක ඔස්සේ තමයි අපේ ඉදිරි අනාගතය අපිට සුරක්ෂිත කරගන්න පුළුවන් වෙන රටක් විදියට. ඒ නිසා පැහැදිලිවම මේ දක්වා අතිගරු ජනාධිපතිතුමා තමන්ට ලැබිච්ච නිවැරදි මඟ පෙන්වීම ඔස්සේ මේ රටට හරි නායකත්වයක් දීලා හරි තීන්දුව ප්‍රකාශයට පත් කළා තියෙනවා. දැන් උදාහරණ විදියට පාසල් වහන්න එතුමා තීන්දුවක් ගත්තා. ඒක තමයි බරපතල තීන්දුවක්. එදත් ගත්තා, දැන් අදත් අරන් තියෙනවා. ඊගාවට ගුවන් තොටුපළක් වහනවායි කියන්නේ රටක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒ තීන්දුව එතුමා ගත්තා. ඇඳිරි නීතිය දාලා සංචරණ සීමා පනවන්න ඕනයි කියලා එතුමා තීරණය කළා. ඊට පස්සේ වැරදි දේවල් අපි පෙන්ලා දුන්නට පස්සේ සමහර නිලධාරීන් ගත්ත වැරදි තීන්දුව උදාහරණ විදියට අරක්කු සිගරට් සම්බන්ධයෙන් මතුවෙච්ච ප්‍රශ්නේ තැබෑරුම් අරින්න තීරණය කළාම ඒකේ වැරද්දක් පෙන්ලා දුන්නාම ජනාධිපතිතුමා වහාම නියෝග කළා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කියලා. මේ විදියට ඒ ආරම්භයේ ඉඳන් අපිට පෙළ ගස්සන්න පුළුවන්. ඒ ගත්ත හරි තීරණ හින්දා තමයි මැයි මාසේ ජුනි මාසේ වෙනකොට අපේ රෝගී සංඛ්‍යාව අසාමාන්‍ය විදියට අපි අඩු කරගෙන ගිහිල්ලා යම් සැනසුම් සුසුමක් එක්ක රට නැවත අලුත් මාවතක් ඔස්සේ විවෘත කරන්න පුළුවන්කම ලැබුණේ. ඒත් මේ මොහොතත් විශේෂයෙන් මේ තාක්ෂණික තීරණ ගන්න අයගේ හරි මඟ පෙන්වීම ජනාධිපතිතුමාට ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ රෝගී පොකුර සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය, කොයි ප්‍රදේශ සම්බන්ධයෙන් කොයි වගේ තීරණද ගන්නෙ. දැන් එතුමා ඊයේ තීන්දුවක් ගත්ත පාසල් නැවත සතියක් යනකම් වහලා තියන්න. ඒ වගේ තීරණ නොබියව ගැනීමේ ප්‍රතිඵල තමයි අපි අද පහුගිය කාලය තුළ භුක්ති විඳින්නේ මැයි ජුනි වෙනකොට. ඒතර අද ඒ විදිහට ගන්න හරි තීරණ මත තමයි අනාගතයේ සුරක්ෂිත වෙන්නේ. ඒ නිසා රජ වෛද්‍යාරික සංගම විදිහට අද දවසේ විධායක සභාව තුළ මේ සම්බන්ධයෙන් අපි දීර්ඝව සාකච්ඡා කළා. විශේෂයෙන්ම මේ අපි ඉන්නේ ඩාන්ස් ෆේස් එකේ. ඒ කියන්නේ අපි දැන් හැම කියන ෆේස් එක රෝගීන් වැඩි වෙලා නැවත අඩු වෙලා නැවත අපි රෝගීන් යම් යම් ප්‍රදේශවලින් රෝගීන් මතුවීමේ අවස්ථාවට අපි ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ අවස්ථාව කළමනාකර කරගන්න විදිහ මත තමයි අපේ අනාගතේ තීරණය වෙන්නේ. අපි විශේෂයෙන් අප්‍රේල් 4 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා වෙත මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් බාර දුන්නා. ඒ වාර්තාව තුළ අපි කිව්වේ රට නැවත විවෘත කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු කාරණා. ඒ වාර්තාවේ ඉතාම පැහැදිලිව තියෙනවා අපි නැවත රට විවෘත කරනකොට අපි පිළිපැදිය යුතු දේවල් මොනවද කියලා. එක් ශේෂ්ත්‍ර වලට වෙන වෙනම අපි කතා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ හදලා තියෙනවා. ගයිඩ්ලයින්ස් නිකුත් කරලා තියෙනවා. ඒත් දෙවෙනියට අපි කිව්වා බැරි වෙලාවක් අපි නැවත රට විවෘත කළාට පස්සේ කොහෙන් හරි මේ කන්ද කාඩු වගේ එහෙම නැත්නම් රාජාංගනේ දැන් පොකුරක් හැදිලා තියෙනවා. මේ වගේ පොකුරක් නිර්මාණය වුණොත් අපි කොහොමද කටයුතු කරන්නේ කියන එකත් ජනාධිපතිතුමාට ඒ දුන්න යෝජනාවලිය ඇතුලේ අප්‍රේල් 4 වෙනිදා අපි ලබා දුන්නා. ඒ අනුව අද දවසේ අපි තීරණය කළා අපේ විධායක සභාව විදියට මෙන්න මේ සංක්ෂිප්තය සාරාංශගත කරලා නැවතත් ලිඛිතව අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුයි කියන කාරණේ. එතෙන්දී විශේෂයෙන්ම අපි මේ රට විවෘත කරන මොහොතේදී අපි යෝජනා කළා කලාප 3කට රට බෙදන්න කියලා අවදානම තක්සේරු කළා. කොළකාට කලාපය තුල රෝගීන් වාර්තා නොවන ප්‍රදේශය, කහ පාට සහ රතු පාට කලාප වලට බෙදන්න කිව්වා. රතු කියන්නේ රෝගීන් වාර්තා වෙන ප්‍රදේශයක්, කහ පාට කියන අවදානම තියෙන ප්‍රදේශයක්. එතකොට මේ කලාප වලට බෙදලා එක් කලාප සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරයේ කලාප අතර සංචරණ වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපේ යෝජනාවලිය ඇතුලේ තියෙනවා. එතකොට දැන් නැවත රතු කලාප ඇති වෙමින් තියෙනවා ප්‍රදේශ කිහිපයක. එතකොට අපි යෝජනා කරලා තියෙන්නේ මේ රතු කලාප සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග. එතෙන්දී විශේෂයෙන්ම අපි යෝජනා කළා එදා වගේම අදත් අපි ඒක නැවත මතක් කරනවා. රටටම මේකේ බලපෑම ඇති වෙන එක අවම කරන්න. මොකද අපි දන්නවා රටක් වහනවායි කියන්නේ රටේ ආර්ථිකයට වෙන බලපෑම, සමාජමය වශයෙන්, දේශපාලන වශයෙන් වෙන බලපෑම මොනවද කියලා.
ඒ නිසා මේ මොහොතේදී අපි ගන්න හරි තීන්දුව වලින් තමයි අනාගතේදී රට වහනවද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරලා තියෙන්නේ ග්‍රාම නිලධාරි මට්ටමට ගිහිල්ලා. දැන් උදාහරණ විදිහට රාජාංගණයේ අපි රෝගී පොකුර ගන්නකො. එතකොට ඇත්තටම ගම් දෙකක් තමයි මෙතෙන්දී දැඩි ලෙස බලපෑමට එල්ල වෙලා තියෙන්නේ. උදාහරණ විදිහට ට්‍රැක් 5 කියන හරියයි 5 කණුව කියන හරියයි තමයි බලපෑමට ලක් වෙලා දෙන්නේ. ඒකිනුත් ට්‍රැක් 5ට වඩා ට්‍රැක් 3ට වඩා ට්‍රැක් 3 සහ 5 කණුව කියන හරිය ට්‍රැක් 3ට වඩා 5 කණුව කියන හරිය තමයි වැඩි බලපෑමට ලක් වෙලා දෙන්නේ. වැඩියෙන් රෝගීන් වාර්තා වෙන්නේ එතනින්. ඊගාවට පාසලක් තියෙනවා එතන. එතකොට මේ තුන සම්බන්ධයෙන් අපි ගන්න ක්‍රියාමාර්ග. අපි මේ ප්‍රදේශ හුදකලා කළා. හුදකලා කළේ සංචාරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට ආරංචි වෙන රෝගීන් තව වාර්තා වෙන ප්‍රදේශ තියෙනවා. හබරාදු වෙන රෝගියෙක් වාර්තා වෙනවා. කොණ්ඩසාලෙන් දෙහියත්ත කන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශ වෙන. එතකොට මේක ගමක් අයිසොලේට් කළා. එහෙම නැත්නම් ගමක් හුදකලා කළා ප්‍රශ්න බේර ගන්නවද? ඒක තව එහාට යන්න ගිහිල්ලා මුළු දිස්ත්‍රික්කයටම බලපාන විදිහට මේක යන්න දෙනවද? ඊට පළාතට බලපාන විදිහට යන්න දෙනවද කියන තීරණයට තමයි අපි එන්න වෙලා තියෙන්නේ. ඒ නිසා විශ්වාස කරනවා ජනාධිපතිතුමාට මේ හරිදියේ පෙන්ලා දුන්නට පස්සේ එතුමා මේ සම්බන්ධ ශනිකව මැදිහත් වෙලා අවශ්‍ය තීරණ ගනී කියලා. ඒ නිසා අපි යෝජනා කරනවා විශේෂයෙන්ම අපි සෝනල් ලොක්ඩවුන්ස් එහෙම නැත්නම් මේ ප්‍රාදේශීය වශයෙන් හඳුනාගත්ත කුඩා ප්‍රදේශ හුදකලා කිරීම තමයි අපේ යෝජනාව ඇතුලේ තිබුණේ. නැවත මේ රට පුරා රෝගයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් අද හවස තියෙනවා ටාස්ක් ෆෝස් එක එහෙම නැත්නම් මේ ක්‍රියාකාරී කමිටුව එතෙන්දිත් අපි මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා රට තුල කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන අතරතුරේදී රටේ යම් යම් ප්‍රදේශවල තියෙන අවදානම තක්සේරු කළා. ඒ තක්සේරුවට අනුව ගැළපෙන ක්‍රියාමාර්ග වලට යාම හරහා අපිට මේ රට තුල ඇති වෙන්න යන ලොකු අවදානම් තත්ත්වය පහ කරගන්න පුළුවන් කියන කාරණය. අනිත් කාරණේ තමයි පරීක්ෂණ වැඩි දියුණු කිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. අපි එදා ඉඳන් අද දක්වා කිව්වා පරීක්ෂණවල කෑලි දෙකක් තියෙනවා කියලා අපි කිව්වා. එකක් තමයි ඇග්‍රෙසිව් ටෙස්ටිං වලට අපි යන්න ඕන. හඹාගොස් පරීක්ෂණ කරන්න ඕන. ඒක දැනට යම් මට්ටමකට සිද්ධ වෙනවා. නමුත් මේක තව පුළුල් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දෙවෙනි කතන්දරේ තමයි පරීක්ෂණ සම්බන්ධයෙන් රිපීටඩ් ටෙස්ටිං. ඒ කියන්නේ නැවත නැවත පරීක්ෂාවට ලක් කළ යුතුයි. දැන් උදාහරණ මේ කන්දකාඩු මධ්‍යස්ථානයේ වෙච්ච එක අඩුපාඩුවක් තමයි අපි මධ්‍යස්ථානයේ ඇතුළට ගන්නකොට පරීක්ෂා කරලා ගන්නවා PCR කරලා. නමුත් මධ්‍යස්ථානයෙන් එළියට දානකොට හරි මධ්‍යස්ථානයේ ඇතුළේදී හරි PCR පරීක්ෂාවක් සිද්ධ වෙලා නැහැ. ඒක ඒතර වෙච්ච අඩුපාඩුවක්. ඒ නිසා රිපීටඩ් ටෙස්ටිං මෙතන විතරක් නෙමෙයි අනිත් තැන්වලත්. මෙතන ප්‍රධානම අඩුපාඩුව ඒක තාක්ෂණික වශයෙන් ඒ අයට පෙන්නලා නොදීම. සෞඛ්‍ය අංශයේ වගකීම් බාරගත යුතුයි. ඒ පෙන්නලා දුන්නා නම් ඒ අයට ඒක සඳහා පහසුකම් ඇති කරන්න තිබුණා. ජනාධිපතිතුමාට ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග නිර්දේශ කරන්න තිබුණා. ඒ අවශ්‍ය පහසුකම් හදන්න. ඒතර ඒක නොවීම හරහා දැන් සමාජය තුළට යම් රෝගීන් පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා දැන්වත් අපි කියන්නේ මොකද අපි යෝජනා කළාම 2500ක් දවසකට කරන්න ඕනේ කියලා වසංගත රෝග විද්‍යාංශය රට විවෘත කරන මොහොතේදී සෞඛ්‍ය අමාත්‍යතුමියට වාර්තාවක් දීලා කිව්වා ඒ අය ඇස්තමේන්තු කළා අඩුම ගානේ රට විවෘත කිරීමෙන් පස්සේ මාසෙට 68000ක ප්‍රමාණයක් කරන්න ඕන කියලා. නමුත් තාමත් ඒ කියන්නේ දවසකට 2500ක් විතර. නමුත් තාමත් සිද්ධ වෙන්නේ 1500 අතර ප්‍රමාණයක්. දැන් ඊයේ දවසේ තේලා තියෙන 1300ක් වගේ ප්‍රමාණයක් තමයි PCR කරලා තියෙන්නේ. ඒතර අපේ කැපැසිටි එක අපේ ධාරිතාව PCR වල 2500 3000 නම් ඇයි අපි ඊටු ටික කරන්නේ නැත්තේ? මේක ඊටාම් බරපතල තත්ත්වයක්. ඒ නිසා රජයේ වෛද්‍යාරික සංගම විදියට පරීක්ෂණ ධාරිතාව වැඩි කරනවත් එක්ක පරීක්ෂණ උපරිම මට්ටමින් කිරීම සඳහා ඇති කැපවීම සෞඛ්‍ය අංශවල වැඩි විය යුතුයි. ඒ වගේම දැනට අපි යෝජනා කරනවා විශේෂයෙන්ම අපි රෝගීන් හොයාගෙන යනවා දැනට ස්පර්ශකයන් හොයාගෙන යනවා. ඒ අය හඹාගෙන ගොස් පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය යම් මට්ටමකට සිද්ධ වෙනවා. මේ සමස්තය සඳහා අඩුම ගානේ සතියක් කාලයක් යයි. තත්ත්වය කළමනාකරන. ඒ කාල සීමාව ඇතුළේ අර තෝරාගත්ත ප්‍රදේශ හුදකලා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද නැත්නම් ආයි කලවම් වෙනවා. ඒ අය දැන් රාජාංගනේ පහේ කණුවේ ඉන්න අය රාජාංගනේ ටවුන් එකට යන්න පුළුවන්. එතනින් අනුරාධපුර ටවුන් එකට යන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රදේශ හුදකලා කිරීම දැන් කුණ්ඩසාලේ දැන් රෝගියෙක් වාර්තා වුණාම කුණ්ඩසාලේ ඒ ගම වෙන් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. එහෙම නැත්නම් කුණ්ඩසාලේ ටවුන් එකට එතනින් මහනුවර ටවුන් එකට එන්න පුළුවන් ලෙඩේ. ඒ නිසා විශේෂයෙන් ඒක වැදගත් වෙනවා. ඒ වගේම අපි අනිත් කාරණේ තමයි අපි දකින බලවත්ම අඩුපාඩුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් අවදානම තක්සේරු කිරීමේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙලා නැහැ. අපි ගත්තොත් එහෙම දැන් මගෙන් ඔබ අහුවොත් එහෙම නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වෙනකොට කොරෝනා සම්බන්ධයෙන් අවදානම් මොකක්ද කියලා මට දෙන්න උත්තරයක් නැහැ. හේතුව තමයි අපි අවදානම් තක්සේරු කළේ නැහැ. අවදානම් තක්සේරු කිරීම සඳහා තියෙන හොඳම ක්‍රමය තමයි ඒ ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත්ත නියදියක ඒක විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සිදුවිය යුතුයි. PCR පරීක්ෂණයට ලක් කළා ඒ PCR පරීක්ෂණ රැන්ඩම් සැම්පල් සර්වේස් වලට ගිහිල්ලා එමෙන්න අහඹු නියදි පරීක්ෂාවකට ගිහිල්ලා ඒ පිළිබඳ හරි අවබෝධයක් ගන්න එක. දැන් මොකද ඉන්දියාවෙත් මේක හරියට සිද්ධ වෙන්නේ නැතුණට අපිට වඩා හොඳට සිද්ධ වෙනවා. මොකද ඒ නිසා තමයි ඉන්දියාවට මේ වෙනකොට ඇස්තමේන්තුවක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා.
ඉන්දියන් සමස්ත ජනගහනයෙන් 0.73 ඒ අය උපකල්පනය කරන රෝගීන් කියලා.